නිදුක් නිරෝගීමත් දවසක් කුරුලා ප්‍රොඩක්ෂන් වෙනුවෙන් ඔබ සම ආදරෙන් පිළිගන්නවා. ආයුබෝවන්. අද අපි සම්බන්ධ වන්නේ අතීත වර්තමාන අනාගත කියන මේ කාල තුනම ගැන සුහදශීලී සාකච්ඡාවකට යොමු වන්න බලාපොරොත්තු වෙන අපි තීරණය කරා අද අපිට තියෙන ගැටලු ගැන සමාජයට තියෙන ගැටලු ගැන සුහදශීලී සාකච්ඡාවකට යොමු වෙන්න. නව සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් එමෙන්ම බොදුවල සේනාවේ ක්‍රියාකාරී සමාජිකත්වයක් දරන පූජ්‍ය මාගල් කන්දේ සුදත් හිමි සමගයි මේ සංවාදය ආරම්භ. අවසරයි අපේ හාමුදුරුවෝ. තෙරුවන් සරණයි. ඔව් අපේ හාමුදුරුවනේ. අපිට ඔබ වහන්සේ දැක්මෙන් අපේ මනස සුවපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ හාමුදුරුවනේ. අපේ ගත සුවපත් වෙනවා. ඒකට හේතු කාරණා බොහෝයි. අපට මතක් වන්නේ අතීත ආවර්ජනයක්. එනම් අපිට මතක් වෙනවා මිගට්ටුවත්තේ ගුණානන්ද හිමියන්, සුමංගල හිමියන්, කුඩාපල හාමුදුරුවන්. ඇත්තටම ජාති මාමකත්වයෙන් සංඝ ශාසනයත් රටත් ආරක්ෂා කරපු ඒ හිමිවරුන් ගැන මතකයට නැගෙද්දී ඔබ වහන්සේ දිහා බලනකොට මට තවදුරටත් මෙය විග්‍රහ කරනවා නම් ඇත්තටම කුඩාපල හාමුදුරුව මට විශේෂයෙන් මතක් වෙනවා. මොකද අපි පත පොතේ රූපවල දැකලා තියෙන විදිහට ඔබ වහන්සේටත් තියෙන බොහොම දෙහයධාරී ශරීරයක්. සිංහල මිනිස්සු වෙනුවෙන් අවදි වෙන ශරීරයක්. කැක්කුමක් දැනෙන, පපුවට කැක්කුමක් දැනෙන ශරීරයක්. ඇත්තටම බෞද්ධයෝ විදිහට අපි සතුටටපත් වෙනවා. අතීතයේ අපට දකින්නට නොහැකි වුණු ඒ ගාම්භීරවත් තම සිංහල ජාතිය වෙනුවෙන් නැකිට ඒ අභීත සංඝයා වහන්සේලා අදටත් මේ සමාජයේ සිටිනවයි කියලා අපිට ඔබ වහන්සේ දැක්මෙන් අපිට පසක් වෙනවා. ඔව් අපේ හාමුදුරනේ, මං කැමති අහන්න මොකද්ද මේ වර්තමාන දේශපාලන පසුබිම මොන අතරද ගමන් කරන්න කියලා අපි මුලින්ම ඇහුවොත් නව ආණ්ඩුවක් පත් කරලා තියෙනවා. මේ ආණ්ඩුව මොන අතරද ගමන් කරන්නේ අපේ හාමුදුරනේ? තෙරුවන් සරණයි හැම දිනාටම. අපිට මේ කතිකාවත සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් පළමුවෙන්ම බායතනයේට පුණ්‍ය අනුමෝදනා කරනවා. පසුගිය අවුරුදු 4මාරක දුක්ඛිත කාල පරිච්ඡේදයේ නිමවට පත් කරමින් නව පාලකයෙක් අලුත් ආණ්ඩුවක් මේ රට තුළ නිර්මාණය කිරීම සඳහා බහුතර සිංහල ජනතාවක් පෙරමුණ ගත්ත විත්තේ ඒක හංගන දෙයක් නෑ. ඒක රහසක් නෙමෙයි. ඒක ජනාධිපතිතුමත් ඓතිහාසික මහමාළුවේදී ප්‍රකාශ කරන්නට යෙදුණා. ඒ පුරෝගාමී සාධකයක් බවට පත් වුණේ මේ රටේ සාතිස්ස බහුතරයක් වෙච්ච මහා සංඝරත්නය. උන්වහන්සේලා නොයෙකුත් බලාපොරොත්තු ගොන්න පුද්ගලික අභිලාෂයන් නෙමේ රට වෙනුවෙන් බලාපොරොත්තු ගොන්නක් පොදිබැඳගෙන තමයි 69 ලක්ෂයක ජනවරමක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන සාධකයේ බවට පත් වුණේ. වර්තමානයේ වන විට ටිකින් ටික කමෙන් ආණ්ඩුව පිළිබඳව තිබිච්ච බලාපොරොත්තු බිඳ වැටෙමින් පවතින තත්ත්වයක් අපිට පේනවා. හැබැයි තවමත් 100% ජනාධිපතිවරයව අතාරින්නවත් මේ ආණ්ඩුව අතාරින්නවත් අපි කල්පනා කරන්නේ නැහැ. මොකද අපි බලාපොරොත්තු වෙච්ච කරුණු කාරණා මේ ආණ්ඩුව ලව්ව කරවා ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒක ඒක කවුරු හරි පටු විදිහට හිතනවා නම් දේශපාලනය කිරීමක් කියලා. ඒක දේශපාලනයක් කිරීමක් නෙමෙයි. තීරණාත්මක මොහොතකදී භික්ෂුවගේ කාර්යභාරය ඉටු කිරීමක් හැටියටයි මම ඒක දකින්නේ. ඒක ඓතිහාසික කාර්යභාරයක්. ඒ ඓතිහාසික කාර්යභාරය තමයි භික්ෂුව ඉටු කරේ. විශේෂයි
මේ රට එක රටක් එක නීතියක් බවට පත් කිරීමේ කාර්යභාරය අපි ඉටු කරන්න ඕන. පසුගිය පාස්කු ප්‍රහාරය එල්ලවීමත් සමගම පසුගිය ජනාධිපතිවරණයේදීත් එහෙමයි මහමැතිවරණයේදීත් එහෙමයි මැතිවරණ වේදිකාවේ ප්‍රධාන සටන් පාඨය බවට වුණ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සාධාරණත්වයට ඉටු කරනවායි කියලා. දැන් මේ පසුබිම සකස් වෙමින් පවතිනවා ඒ සඳහා යුක්තිය සාධාරණත්වය ඉටු කිරීම සඳහා. හැබැයි ප්‍රශ්නයක් තිබෙනවා සත්‍ය වශයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් මියගිය තුවාල වුණ සහ දේපල අහිමි වෙච්ච මිනිසුන්ට යුක්තිය සාධාරණත්වය ඉටු වෙයිද? පසුගිය යහපාලන ආණ්ඩු සමයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පාස්කු කොමිෂන් සභාවක් දැම්මා. මම මේ කියන්නේ මේ අපේ රටේ හාමුදුරුවරුත් මේ රටේ බහුතර සිංහල ජනතාව බලාපොරොත්තු වෙච්ච ප්‍රධාන සාධකයන් මේ ඉස්මතු කරලා පෙන්වන්න හදන්නේ. එතකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභාවක් දැම්මා. කොමිෂන් සභාවේ නිර්දේශ එළියට ආවා. පළමුවෙන්ම මම තමයි රටට කිව්වේ මේක ව්‍යාකූල කොමිෂන් සභාවක්, මේක නිර්දේශ ව්‍යාකූලයි කියලා. පිළිගත ගැනීමට හැකියාවක් නැtei කියලා. ඉන්න අනතුරුව මේක සමාජයේ කතා බහවට ලක් වෙන්න ගත්තා. ජනාධිපතිතුමා මේ කොමිෂන් සභාව වාර්තාව අධ්‍යයනය කරමින් ඉන්නකොට තමයි මම හිතන්නේ කාඩිනල් තුමාත් මේ පිළිබඳව දැඩි මතයක් ප්‍රකාශ කරේ. ඉන්න අනතුරුව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ වගේම නීතිපතිතුමාට දීලා තියෙන දින මල්ලතු අස්කිරි මහානායකහලට කාර්යනතුමාට දැන් පිටපත් ලැබිලා මේක සමාජගත වෙලා ඉවරයි. මේකේ අන්තර්ගතය දිහා බැලුවට පස්සේ අපි චූදිතයෝ බවට පත් කරලා බෝම්බ ගහන්න පසුබිම සකස් කරපු උදවිය සාක්ෂිකාරයෝ බවට පත් කරලා තිබෙනවා. මේ රට තුල දලුලා වැඩුණු ඉස්ලාම් අන්තවාදයක් තිබුණා. ඒ ආගමික ඉගැන්වීම් නිසා මුස්ලිම් තරුණයෝ ත්‍රස්තවාදීන් අන්තවාදීන් බවට පත් වෙනවාය. සාම්ප්‍රදායික ස්වදේශීය මධ්‍යස්ථ මුස්ලිම් මිනිස්සු අර අන්තවාදී කඳවුරේ ගොදුරක් බවට පත් වෙනවාය කියලා රටට කරුණු කාරණා හෙළිදරව් කරපු අපි අද චූදිතයෝ බවට පත් වෙලා. ඒකයි මේ කොමිෂන් සභාව ව්‍යාකූලයි කියලා කියන්නේ. මේ කොමිෂන් සභාව වාර්තාවන් පිළිබඳව අපිට නම් කිසිසේත්ම පිළිගැනීමට හැකියාවක් නැහැ. මේක ඇත්තරම තාමත්ම බරපතල කාරණාවක්. කොමිෂන් සභාවකින් බලාපොරොත්තු වෙන්නේ මීට වඩා එහා ගිය කරුණු කාරණා අනාවරණය විය යුතුයි, අනාවරණය කළ යුතුයි. පාස්කු දැන් මේකේ තීරණේ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහසත් වීම නිසාවෙන් රාජ්‍ය නිලධාරීන්ට චෝදනා කරලා අපරාධ නීතිමය යටතේ නඩු පවරන්න නිර්දේශ කරලා තිබෙනවා. හැබැයි සහරා නිර්මාණය කරන්නේ කොහොමද? සහරාන්ට බෝම්බ ගහන්න පසුබිම නිර්මාණය කරේ කවුද? ආධාර අනුබල දුන්නේ කවුද? අරමුදල් දුන්නේ කවුද? බෝම්බ ප්‍රහාණය කරේ කොහොමද? බෝම්බ ප්‍රහාරය කරන්න ප්‍රහාණ පාසුකම් දුන්නේ කවුද? දේශපාලන නායකත්වයේ දුන්නේ කවුද කියලා අනාවරණය කිරීමක් නෑ මේ අපේ පාස්කු කොමිෂන් එකේ. මෙන්න මේකයි තියෙන බරපතල කාරණාවන්. ඒක නිසා තමයි ජනතා අභිලාෂයන් ක්‍රියාවට නැංවීම සඳහා ආණ්ඩුවට අපි බල කරනවා දිගින් දිගටම. සමහර වෙලාවට මේක දිගටම මෙහෙම ගියොත් සමහර වෙලාවට ඒක ආණ්ඩු විරෝධී කාරණාවක් බවට පත් වෙන්න පුළුවන්. අපිට කරන්න දෙයක් නැහැ. අපි හදපු ආණ්ඩුව, අපි හදපු පත් කරපු පාලකයෝ ඒගොල්ලෝ අපහසුතාවයට පත් වෙයිද කියලා අපිට කරන්න දෙයක් නැහැ. නමුත් ජනතා අභිලාෂයන් තිබෙනවා 69 ලක්ෂයේ ජනවරම ලබා ගැනීම සඳහා දුම් පොරොන්දු ඉටු කිරීම පාලකයාගේ පාලන තන්ත්‍රයේත් වගකීමක් බවට පත් වෙනවා. පාලකයාත් පාලන තන්ත්‍රයත් ඒ වගකීම් ඉටු කරන්නේ නැත්නම් ඒ වගකීම් ඉටු කරලීම සඳහා බලපෑම් කරන්න අපිට අයිතියක් තිබෙනවා. ඒ බලපෑම් කරන්නේ අපි දැන් දැක්කනේ නැගෙනහිර ජැටිය පිළිබඳව ප්‍රශ්නේ. පාලකයෝ බලයට ආවේ ජාතික සම්පත් කිසිසේත්ම බහුජාතික සමාගම් වලට නතු කරන්නේ නැtei කියලා. අපි කොහොමින් හරි අරගල කරලා වෘත්තීය සමිතිත් එක්ක මේ පිළිබඳව සන්දානගත වෙලා වෘත්තීය සමිතිය ප්‍රකාශ නිකුත් කරන වෘත්තීය ක්‍රියාමාර්ග වලට පෙළඹුණා. අපි මේ පැත්තේ සමාජ මතයක් ගොඩ නැගුවා. කොහොමින් හරි ආණ්ඩුවට ඒක ප්‍රතිපත්තිමය වශයෙන් හරි හකුල ගන්න සිද්ධ වුණා. අන්න ඒ වගේ අපි මේ කරන බලපෑම
තවමත් ආණ්ඩු විරෝධී බලපෑමක් බවට පත් වෙලා නැහැ. ආණ්ඩු විරෝධී රැල්ලක් බවට පත් වෙලා නැහැ. අපි මේ බලපෑම් කරන්නේ සමාජ දෙහයට ලබා දුන්නු පොරොන්දු ඉටු කර ගැනීම වෙනුවෙන්. ඔව් අපේ හාමුදුරුවනේ මෙතන ගැටලුවක් තියෙන බව මේ පාස්කු කමිෂන් වාර්තාව ජනතාව අතරට විශේෂයෙන් පාර්ලිමේන්තුවට පත් වුණාට පස්සේ මිනිස්සුන්ට දැන් තේරෙනවා මෙතන ගැටලුවක් තියෙනවා කියලා. මොකද මිනිස්සු බලාපොරොත්තු වුණේ මේ පාස්කු කමිෂන් වාර්තාවෙන් යථාර්ථය කියන්නේ මේකේ කවුද මහා මොලකරු කවුද මේවට උදව් කරේ කියන එක. නමුත් අපේ හාමුදුරුවනේ මෙතන ගැටලුවක් තියෙනවා. ඔය කියන සාරාන් සම්බන්ධතාවය පැවැත්වුවේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ආණ්ඩුව එක්ක පමණක් නෙවෙයි. ඊට ඉස්සෙල්ලා තිබිච්ච ආණ්ඩුවත් එක්කත් සම්බන්ධතාවයන් පවත්වලා තියෙනවා. එතකොට අපේ හාමුදුරුවනේ ඒ සම්බන්ධතාවයන් උඩ මේ පාර්ශ්ව දෙකෙන්ම කටඋත්තර ගත යුතුව තිබුණා. නමුත් කමිෂන් සභාව එහෙම කරේ නැහැ. කමිෂන් සභාව එක ඉලක්කයක් විශේෂයෙන් හිටපු ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන ගිය ගමනක් විදිහට තමයි බොහෝ අයට මේක පේන්නේ. නමුත් අපි දන්නවා මෛත්‍රීපාල සිරිසේන කියන හිටපු ජනාධිපතිවරයා කිසිම වගකීමකින් තොරව මේ කටයුතු වල රටේ පාලනය නිරත වුණා. ඒක අපි කවුරුත් දන්න කතන්දරයක්. නමුත් අපිට ඒ කතන්දරේ එලි කරගන්න නෙමෙයි අපිට අවශ්‍යලා තියෙන්නේ. අපිට අවශ්‍යලා තියෙන්නේ මේකේ යථාර්ථය මොකද්ද කියලා. නමුත් යථාර්ථය අද වෙනකොට එලි දැකලා නැහැ. ජනතා මුදල් අවුරුද්දකට වැඩි කාලයක් අනවශ්‍ය විදිහට කාබාසිනිය වෙලා තියෙනවා අපේ හාමුදුරනේ. අපේ හාමුදුරුවෝ ගැන අපි ආමුදුරුව කිව්ව කතන්දර ගැන විශේෂයෙන් අවධානය යොමු කරනවා නම් ඒවා සත්‍යයි. ඒ තමයි සත්‍යය. එහෙනම් අපේ හාමුදුරනේ මේ කමිෂන් වාර්තාව පිට වුණාට පස්සේ ඒක අධ්‍යයනය කරන්නත් කියලා පාර්ලිමේන්තුවේ තව කමිටියක් පිටවලා තියෙනවා. පාර්ලිමේන්තුව අමාත්‍යවරු බැලුවම හැබැයි සිටිය යුතු කීප දෙනෙක් ඉන්න අතර නිකන් කිසිම තේරුමක් නැති අර කාලයට දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ හිටියා. එක දිගට හිටියා කියන්න පුළුවන් മന്ത്രിවරු මේකට යෝජනා කරලා තිනවා. අඩු ගානේ නීතිය ගැන දැනීමක් නැති. ඒ විදිහය කොහොමද හාමුදුරනේ ශ්‍රේෂ්ඨාධිකරණ හිටපු බලයලත් නීතිඥවරු විශ්‍රාමික ඒ වගේ අය අග්‍ර විනිශ්චයකාරවරු මැදිහත් වෙලා මේ කොමිෂන් වාර්තාව හදලා තියෙන්නේ. එහෙම හදපු කොමිෂන් වාර්තාව කොහොමද මේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහරක් කිසිම දැනුමක් නැති മന്ത്രിවරු මේකට සහභාගී වෙලා මේ වාර්තාව අධ්‍යයනය කරන්නේ මට තේරෙන්නේ. කියන්න අපේ හාමුදුරනේ විස්තරයක් මේක. මෙහෙමයි. දැන් ඔබතුමා කියන විදිහට පාස්කු කොමිෂන් සභා වාර්තාව හිටපු අධිකරණ විනිශ්චයකාරවරු විද්වතුන් ප්‍රබුද්ධය හැදුවා කියලා කියනවා. ඒ නිර්දේශ සොයා බැලීම සඳහා කැබිනට් අනුකමිටුවක් දැම්මාය කියලා දැන් චෝදනා විලා තිබෙන්නේ. එතකොට හිටපු විනිසුරුවරු හෝ වේවා ඔය කියන නීති ශාස්ත්‍රයේ ප්‍රබුද්ධයෝ හෝ වේවා කවුරු හැදුවත් කොමිෂන් සභාව ව්‍යාකූලයි ඉන වාර්තාව. ඒ වාර්තාව ජනතාව පිළිගන්නෙත් නැහැ. දේශපාලන ධාරාව පිළිගන්නෙත් නැහැ. මම හිතන්නේ කාදිනතුමා පිළිගන්නෙත් නැහැ. කවුරුත් පිළිගන්න නොගන්න තත්ත්වයට පත් වෙලා තිබෙනවා. එතකොට අර උගතුන් විද්වතුන් බුද්ධිමතුන් එන නීති ශාස්ත්‍රයේ විශාරදයන් හදපු කොමිෂන් සභාව වාර්තාව ඒ තරම් ව්‍යාකූලයි නම් මම හිතන්නේ අධ්‍යක්ීම් තියෙන දේශපාලනික වශයෙන් සමාජයේ පරිණත භාවයක් තිබෙන උදවියට යමක් කරන්න පුළුවන් කියලා මගේ විශ්වාසයක් තියෙන. හැබැයි සමාජ මතය තමයි මීට වඩා උගතුන් පිරිසක් මේකට පත් කරා නම් හොඳයි කියලා. මොකද අපි උදේගම්මන් පිළිමැතිතුමා හොඳ නීතිඥ මහත්තයෙක්. ඒ වගේම හරිගුප්තා සේනාධීර මහත්මයා හොඳ නීතිඥ මහත්තයෙක්. ප්‍රවාගදී වශයෙන් ඒ කමිටුවේ ඉන්න උදවිය යම් ප්‍රබුද්ධයෝ පිරිසක් ඉන්නවා. කීප දෙනෙක් පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඒක ඇත්ත, හංගන දෙයක් නෑ. ජනාධිපතිතුමාට මීට වඩා කල්පනා කරලා මම හිතන්නේ තීරණයක් ගන්න තිබුණා කැබිනට් අනුකමිටුව දානකොට ඒ කැබිනට් අනුකමිටුවට නීතිය පිළිබඳව විද්වතුන් පිරිසක් දැම්මනම් මීට වඩා ප්‍රායෝගිකයි කියලා මම හිතන්නේ. හැබැයි මගේ දැන් මේ වර්තමානයේ කියවීමේ හැටියට මොන කිහිල් මලද්ද මහත්තයා මොන බම්බුවටද මේ කොමිෂන් සභාව දාන්නේ? ගත යුත්තක් නැහැ. අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. යුද්ධ වෙලාවේදී ස්ථාන කීයක බෝම්බ ගැහුවද? 30000කට වඩා මැරා හමුදාවේ. ඒ වගේම LTT එක උදවියත් මලා. දෙමළ අහිංසක මිනිස්සුත් මලා. එතකොට මේ බෝම්බ පුපුරන හැමතැනටම කොමිෂන් සභාව දා හොය හිටියා නම් අද යුද්ධ ඉවර කරන්න පුළුවන්ද? චූදිතය හඳුනගෙන තිබෙනවා නම් ආධාර අනබල දුන්නේ කවුද කියලා හඳුනගෙන තිබෙනවා නම්
මොනවද අරමුදල් දුන්නේ කවුද කියලා හඳුනගෙන තිබෙනවා නම් දේශපාලන පසුබිම කාගේද නායකත්වය දුන්නේ කවුද කියලා හඳුනගෙන තිබෙනවා නම් අපේ රටේ හොඳ විමර්ශන නිලධාරීන් ඉන්නවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉන්නවා හොඳ දක්ෂ පොලිස් නිලධාරීන් ඉන්නවා හොඳ දක්ෂ විමර්ශන නිලධාරීන් යොදවලා මේකේ ඇත්ත නැත්ත හොයලා දරිබිඩි ගාලා මේකට දඬුවම් කරන එක මහ ලොකු කජ්ජක්ද ඒ නිසා මේක මම කියන්නේ මහ විකාරිය මේ කොමිෂන් සභාව දැම්මේ වත්මන් ජනාධිපතිතුමාට අපි බැනලා වැඩක් නැහැ හිටපු ජනාධිපතිතුමා තමයි මේ කොමිෂන් සභාව දැම්මේ ඒක නිසා මේ කොමිෂන් සභාවේ වාර්තාවත් ව්‍යාකූලයි මේ සමාජිකයෝ මේවට උත්තර දෙන්න ඕන හරිනා කොමිෂන් සභාවේ සමාජිකයෝ මේ එළියට ඇවිල්ලා මේකට උත්තර දෙන්න ඕන අවසන් වාර්තාව හදනකොට මේ කොමිෂන් සභාවේ සමාජිකයන් 5 දෙනා එකතන රැස් වෙලාද මේ වාර්තාව හැදුවේ කියලා අපි අහනවා. තාම උත්තරයක් නෑ අපිට. එතකොට මේ කොමිෂන් සභාව වාර්තාව නිර්දේශ හදනකොට අවසානයේදී එක් පුද්ගලයෙක් පමණ ප්‍රධාන සාධකයක් බවට පත් වෙලා මේ නිර්දේශය හැදුවා කියලා අපිට කමින් කොනින් ආරංචි වෙනවා. එමනම් ඒ ඇත්තක්ද? එතකොට මේ අවසන් කොමිෂන් සභාව වාර්තාව ජනාධිපතිතුමාට බාර දෙන්නට මත්තෙන් කොමිෂන් සභාවේ සමාජිකයන් 5 දෙනා මේක කියවලා බැලුවද? අපිට තිබෙන ගැටලුවවා. සමාජයේ තිබෙන ගැටලුවවා. නිසා රටට උත්තරයක් ඕන. අවුරුදු 30ක යුද්ධයකින් බැට කාලා වසර 9ක් යන්නට මත්තෙන් නැවත වතාවක් මරාගෙන මැරෙන බෝම්බ ගහනවා නම් මේ රට තුල මේ ජාතික ආරක්ෂාව පිරිහින තැනකට තල්ලු කරේ කවුද? 100%ක් වගේ කියන්න ඕන යහපාලන ආණ්ඩු සමය. මොකද මමත් හිරබත් වැළඳුවා සන්නද්ධ බුද්ධ්‍යංශ නිලධාරීන් වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා රටේ සන්නද්ධ බුද්ධ්‍යංශ නිලධාරීන් අකාල මරණය කිරීම තුළිනුත් ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු තැකීමක් නොදක තමන්ගේ බඩගෝස්තරවාදී දේශපාලන වෙනුවෙන් රනිල් එක කඳවුර එක ආණ්ඩුවක් මෛත්‍රීපාලගේ තව ආණ්ඩුවක් මේ වගේ රට තුල ආණ්ඩු කීපයක් ක්‍රියාත්මක වුණ පහුගිය කාලේ ඒකේ අතුරු විපාකයක් හැටියට තමයි මේ පාස්කු ප්‍රහාරයක් මම නම් දකින්නේ. ඒ නිසා සම්පූර්ණයෙන්ම ඒ පැත්තෙන් ඒ උදවියවක කියනවනේ ඒක ඒ වගේම මේක පිටිපස්සේ තිය කවුද කියලා හොයන්නේ තියෙන එච්චරයි. ඔව් අපේ හාමුදුරනේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔබ වහන්සේ කිව්වා වගේ හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි මේ පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කමිෂන් සභාව නම් කරේ. ඉතින් එහෙව් නම් කරලා තියෙනකොට තමයි Tamanට බලය අහිමි වුනේ. ඒ බලය අහිමි වීමේ ප්‍රතිඵලයක් හැටියට හිටි හැටියේ සියලු දේ වෙනස් වෙනවා. ඒ කියන්නේ කමිෂන් සභාවට එන හැමෝම සාක්ෂි දෙන්නේ හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව. පොලිස්පතිතුමා පවා නිකන් විහිළුවට ඔච්චමට ලක් කරලා ඉන්න ජනාධිපතිතුමා සාක්ෂි දෙනවා. එතකොට අපි ඒ කාලේ මොහොතේ තියාම දැනගත්ත අද පිට වෙන්න තියෙන මේ දේ එන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමයි මේක කිරිල්ල. ඕන පොඩි එකෙක් දන්නවා මෛත්‍රීපාල ජනාධිපතිතුමා කිව්ව කතන්දර මම සිංගප්පූරුවේදී මෙහෙම කෝල් එකක් ආවා. එතකොට තමයි මම ලංකාවේ මෙහෙම දෙයක් වෙනවයි කියලා දැනගත්තේ. ඒ කතන්දරේ අලුත් දෙයක් නෙමෙයි. සභාව තමුන්ට විරුද්ධවම ක්‍රියාත්මක වෙන්න ගත්තා. ප්‍රතිඵලය අද ඇවිල්ලා තියෙන්නේ. දැන් කිව්වා දවස් 15ක් මදි මේ කතානායකතුමා කිව්වා දවස් 15ක් මදි මේ පොත කියවන්න. මේ වාර්තාව කියවන්න පිටු මෙච්චර ගාණක් තියෙනවා. නමුත් මං අහගෙන ඊයේ පෙරේදා ඒ අදාළ නියෝජිත මහත්තුරු කියන අපිට දවස් 7-8 මේක දෙන්න පුළුවන් කියලා. එහෙම දෙන්න බෑ. මේ වාර්තාව ඔබ වහන්සේ කියනා වගේම පිළිගත නොහැකි තත්ත්වයක පවතින්නේ. එහෙනම් කාදිරතුමන් පිළිගන්නේ නැති රටේ බහුතරයක් පිළිගන්නේ නැති ගෞරවනීය සංඝයා වහන්සේ වන මා ඊටමත් ගෞරවය කරන ඔබ වහන්සේ පිළි නොගන්නා වූ මුළු මහත් සමාජය පිළිගන්න නොගන්නා වූ මේ වාර්තාව ගැන තව පොඩ්ඩක් ඔබ වහන්සේ කියන්නකෝ අපිට විස්තරයක් බලන්න. මේ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී යම් දේශපාලන හස්තයක් එතන ක්‍රියාත්මක වුණාය කියලා අපිට යම් සැක සංකා තිබෙනවා. මොකද මේ එහෙම කියන්න හේතුව ජාතික සංවිධාන මර්ධනය කරලා ජාතික සංවිධාන නිහඬ කිරීමේ උත්සාහයක් මේ තුල අන්තර්ගත වෙලා තිබෙනවා. සරල උදාහරණයක් ගත්තට පස්සේ අපේ ඥානසාර හාමුදුරුවෝ උන්වහන්සේ කතා කරන වචන පොඩ්ඩක් සැරයි. උන්වහන්සේ හඬනගල මේ කියන කාරණාවන් පිළිබඳව සමාජයේ යම් පිරිසක් පිළිගන්න සමාජයේ යම් කිසිවක් පිළිගන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ කියපු සියලු කාරණා අකුරක් නාර ඇත්ත වුණා යථාර්ථයක් බවට පත් වුණා.
අවසරයි පොඩ්ඩක් මම ඔබ වහන්සේට බාධා කරනවා. මොකද ඔබ වහන්සේ කිව්වා ගල්බඩත්තේ ඥානසාර හාමුදුරුවෝ ටිකක් සැරයි කියලා. ඒ කතන්දරේ මම පිළිගන්නවා. නමුත් හාමුදුරුවෝ අපේ ගල්බඩත්තේ ඥානසාර හාමුදුරුවෝ බන්ධනාගාරගත වෙලා එනකොට ඔතන පොඩි වෙනස් වීමක් සිද්ධ වුණා. මොකද ඒ සැරගතිය ආව එක පාට ඔබ වහන්සේ ළඟට. අපි දැක්ක ගලබඩත්තේ ඥානසාර හාමුදුරුවෝ නියඬව ඉන්නවා. ඔබ වහන්සේට යාවේගශීලී ගතිය ඇවිල්ලා ඔබ වහන්සේ කතා කරනවා. එතකොට අපිට මතක් වුණේ අතීතයේ ජාතික මාමකත්වයෙන් කතා කරපු අපේ හාමුදුරුවරු. කඩහපොළ හාමුදුරුවෝ වගේ හාමුදුරුවරු. ඇත්තටම දැන් ඒ චරිතය ඔබවන්නේ ඔබ වහන්සේ. අපි ගෞරවයෙන් ඥානසාර හාමුදුරුවන්ටත් ඔබ වහන්සේටත් අපේ ගෞරවය හිමි වෙනවා. ඔබ වහන්සේලා තමයි මේ රට ජාතිය රැක ගන්න ඕන. ඇත්තටම කියනවනම් ඔය චීවරයට අපි ආදරේ කියන්න අපේ හාමුදුරුවනේ. අපිට මහත්තයෝ රකින්න දෙයක්වත් නැහැ. ඇති වෙන්න දෙයක්වත් නැහැ, නැති වෙන්න දෙයක්වත් නැහැ, රකින්න දෙයක්වත් නැහැ, අරයි යන දෙයක්වත් නැහැ. ඔබතුමා මේ මගේ මේ පුංචි පන්සල දිහා වටේට කැරකුණාට පස්සේ ගිහිල්ලා බලන්න දේශපාලඥයෙක්ගෙන් වැලි ඇටයක් අරගෙන නැහැ මේ පන්සලට. වැලි ඇටයක දෙයක් හම්බෙලත් නැහැ, හම්බෙන්නේ නැහැ, මම දන්නේ හම්බෙන්නෙත් නැහැ. මොකද හේතුව අපිට පුද්ගලික චරිතය අදාළ වෙන්නේ නැහැ. අපිට වැදගත් වෙන රටනේ මහත්තයෝ. ඔබතුමාටත් එහෙමයි. අතීත මිතුම් ලේන් දහඩි මේ රට වර්තමානයේට අපිට ආරක්ෂා කරලා දුන්නා. අනාගතයේ උපන් දරුවන්ට මේ රටක් ඉතුරු කරන්න ඕනන්නේ. අපි කියන්නේ ඒක නෙමෙයි කියන්නේ මේ රට ඉතුරු කරපල්ලා කියලා. 1948 සුද්දා මේ රට දාලා යනකොට තඹ දෙව්තුවක් අපි ණය නෑනන මහත්තයෝ පිට රටට. මේ කලින් කාට පතන කාලකන්ණි නායකයෝ පාලකයෝ අපේ රට අද ට්‍රිලියන ගණන් නායකවරු බවට පත් කළ ඉවරයි. ඇත්ත කතාවකනේ. කෙලින් කතා කරනවා හංගල වැඩක් නෑනේ. එහෙමයි අපේ අපතුරු. එතකොට 1948 සුද්දා මේ රට දාලා යනකොට රුපියලක් නැහැ නේ අපිට රට. කාටවත්. විදේශීය රටවල් වලට. අද ට්‍රිලියන ගණන් නායකවරු බවට පත්. ඇයි මුංගේ දින හොරකම, වංචාව, දූෂණය, අල්ලස, තක්කඩිකම මෙන්න මේ කාරණාවන් නිසා මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ධනය හොරා කාලා මත් තක්කඩි දේශපාලනය මේ රට කරන්නේ. නමුත් අවාසනාවකට ඒ තක්කඩි දේශපාලනට කඳවුරු තුනකට අද බෙදලා ඉවරයි. ප්‍රධාන කඳවුරු තුනක්. අපි බලනවා හාමුදුරුවෝ හැටියට මේ තක්කඩි දේශපාලන කඳවුරෙන් රටට යම් මට්ටමකට හෝ හිතවත්කමක් ආදරයක් තියෙන කවුද කියලා. ඒකනේ පහුගිය ජනාධිපතිවරණයේදී අපිට එක් කඳවුරක් තෝරගන්න සිද්ධ වුණේ. එහෙමයි. එක පැත්තක තියෙන බෙදුම්වාදී කඳවුර. අර ඒ පැත්තේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වෙන්නේ. ඒ පැත්තේ තිබෙන වැඩපිළිවෙල පිළිබඳ කිසිදු සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ පැත්තේ විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය සුමන්දිරන් මහත්තයලා, ආර් සම්බන්දර්ලා, ශ්‍රීධරල්ලා මේ ආදී බෙදුම්වාදී කඳවුර ඒ පැත්තේ හිට ගන්නවා. ඒ වගේම ඉස්ලාම් අන්තවාදීන් පෝෂණය කරන්න විවිධ චෝදනාවන් එල්ල වෙලා තිබෙන රිෂාඩ් බදුදුල්ලා, රවුෆ් හකීම්ලා ආදී පිරිස් ඒ කඳවුරේ හිටගෙන ඉන්නවා. එතකොට අපි දැන් මධ්‍යස්ථ ඉඳගෙන කල්පනා කරනවා ඒ කඳවුරද මේ කඳවුරද කියලා තෝරන්නේ. එතකොට අර තරාදීර්ද දාලා කිරලා බැරුවට පස්සේ අපිට වඩා වටිනාකමක් තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කඳවුර. අන්න ඒ නිසා අපි ගෝඨාභය රාජපක්ෂ කියන කඳවුර තෝරගෙන ඔහුට සහයෝගය ලබා දෙන්න කටයුතු කරා. ඒක මතක තියාගන්න කවදාක මහත්තයා අද ලියලා තියාගන්න මම කවදාකවත් ඡන්ද ඉල්ලන්නෙත් නැහැ. මම දේශපාලනය කරන්නේ නැහැ. හැබැයි හරි වෙලාවට හරි තැන හිට ගන්න ඔච්චරයි. මගේ නික. මම කවදාකවත් මැතිවරණයකට ඉදිරිපත් වෙන තුන් හිතකවත් අදහසක් ඇත්තෙත් නැහැ, කරන්නෙත් නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්. නැත්නම් සමහර විටම ඇතිනේ මේ දේශපාලනට එන්නේ ඡන්ද ඉල්ලන්නේ මේක ඇය ගහනවා කියලා එහෙම කතාවක් නැහැ. මම තවසරයක් ඔබ වහන්සේට බාධා කරනවා. මොකද හේතුව ඔබ වහන්සේ වචන ටික කියනකොට මට මතක් වෙන්නේ ගොංගාලේගොඩ බණ්ඩව රජ කරවපු හැටි කුඩාපල හාමුදුරුවෝ. ඇත්තටම කුඩාපල හාමුදුරුවෝ බොහොම දැවැන්ත විදිහට ওই විදිහට කෑ ගැහුවා. කුඩාපල හාමුදුරුවෝ කිසිම නායකත්වයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි එහෙම කරේ රට ජාතිය වෙනුවෙන්. කොංගාලේගොඩ බණ්ඩ රජ කරලා මාතලේ කැරල්ල මෙහෙව්වා. නමුත් මාතලේ කැරල්ලේදී ගොංගාලේගොඩ බණ්ඩ මං හිතන්නේ පැල්ලා ගියා. ඒ කියන්නේ අධෛර්යමත් වුණා සුද්දත් එක්ක සටන් කරන්න බැරුව. නමුත් ඊට පස්සේ කුඩාපල හාමුදුරුවෝම වීර පුරන්නප්පුව එක් දවසකට එයාගේ හඳහනේ තිබිලා තියෙනවා දෛවඥයෝ කියලා තියෙනවා දවසකට හරිය පුරන්නප්පු රජ වෙනවා කියලා. ඒ අනුව පුරන්නප්පු එක් දිනයකට කුඩාපල හාමුදුරුවන්ගේ ආශිර්වාදය තුලින් ලංකාවේ රජ වුණා. රජ වෙලා ඉරලා යුද්ධ කරා. කරලා ඉරලා ජයග්‍රහණයක් ලැබුවා ඇත්තටම. කාලේ බලකොඩුවට එහෙම පහර දුන්නා. පහර දීලා ජයග්‍රහණය ලැබපු අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ චරිතයක් අපේ මේ හාමුදුරුවෝ. ඇත්තටම අපිට සන්තෝෂයි කියන්න අපේ හාමුදුරුවනේ. එතකොට
මේ රජුරුව හැදුවා වගේ තමයි මහත්තයෝ රජුරුවන්ව එලවන්නේ. ජනතා අභිලාෂයන් මුදුන්පත් වෙන්නේ නැත්තම් ජනතා අභිලාෂයන් ක්‍රියාවට නංවන පැකිලෙනවන මැලි වෙනවන මේ පත් කරා වගේම තමයි ගෙදර යවන්නේ. ඒකට අපිට හයිය තියෙනවා. මගේ මං කිව්වා අපිට පුද්ගලික චරිත පුද්ගලික වාද ભેද අපිට අදාළ නැහැ. රට ප්‍රධානයි, රටේ ජාතික ආරක්ෂාව ප්‍රධානයි, රටේ ජාතික ආරක්ෂාව ප්‍රධානයි, රටේ ජාතික ආර්ථිකයට බලපාන ආර්ථික මර්මස්ථාන ටික රැක ගන්න ඕන. ඒවා ප්‍රධානයි. ඒ වගේම අපේ අතීත මුතුන් මුත්තු ලෙහින් දහඩියෙන් ආරක්ෂා කර දීපු අපේ විහෙර විහාර ටික රැක ගන්න ඕන. ප්‍රධානම ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. පොතුවිල් මුදු මහා විහාරය, දෙවනගල රජමහා විහාරය, දීඝවාපිය, ඊළඟට කූරගල මේ ආදී සිද්ධාස්ථාන දැඩි ආක්‍රමණයකට ගොදුරු වෙලා තිබෙනවා. ඒවා රැක ගැනීම අපේ ප්‍රධාන ඉලක්කයක්. මොකද විහාර දේවාලගම් ආඥාපනත බලාත්මක කරමින් පුරාවිද්‍යා ආඥාපනත බලාත්මක කරමින් මේ අතීත ප්‍රෞಢත්වයේ විදහාපාන අපේ ඒ විහෙර විහාර ටික රැක ගන්න ඕන. ඒ විහෙර විහාර වල තිබෙන බරපතල ආක්‍රමණය නතර කිරීම සඳහා මේ ආණ්ඩුවට බලය දුන්නේ. මේක කාටවත් නැහැ කියන්න බෑනේ. ඒ ටික අපිට කෙරෙන්නේ නැත්තම්. ජාතික ආර්ථිකයට බලපාන ආර්ථික මර්මස්ථාන ටික රැකෙන්නේ නැත්තම්. ජාතික ආරක්ෂාව තහවුරු වෙන්නේ නැත්තම්. ජාතික සම්පත් කුණු කොල්ලට විකුණනවා නම් පත් කරා වගේ තමයි මහත්තයෝ මේ විදිහටම සංවිධානය වෙලා ගෙදර යවන්නත් අපිට ඒ හයිය හත්තිය තියෙනවා. බය නැහැ. ඇති වෙන මං එකනේ කිව්වේ. ඇති වෙන දේකුත් නැහැ, නැති වෙන දේකුත් නැහැ, රකින්න දේකුත් නැහැ, අරයන දේකුත් නැහැ. මේ හැමදේම දාලානේ මහත්තයෝ යන්නේ. ඒ නිසා අතීත මුතුන් මිත්තෝ මේ රට ආරක්ෂා කරා වගේම අනාගත දරු පරපුරට මේ රට ආරක්ෂා කර දීමේ බාරදුර වගකීම අපට පැවරිලා තිබෙන ඒ ඓතිහාසික කාර්යභාරය අපි කළ යුතුමයි අනාගතයේ වෙනුවෙන්. ඒක තමයි මේ කරන්නේ. ඒකට සමහර වෙලාවට විවේචන තියෙනවා, දොස් කියනවා, සමහරු බයිනවා, අවලාද අපහාස කරනවා. අපිට අදාළ නැහැ ඒවා. හරි දේ හරි විදිහට කතා කරනවා, වැරදි දේ වැරදි විදිහට කතා කරනවා. මම සරල උදාහරණයක් මම කියන්නම්. අපේ කාඩිනල්තුමා සම්බන්ධයෙන් මම පහුගිය දවස්වල යම් ප්‍රකාශයක් කරා. සිංහල බෞද්ධ සංස්කෘතියේ ශාසනික වචන අවභාවිතා කරන්න එපා. ඒක බරපතල ශාසනික වශයෙන් යම් විරෝධයක් තිබෙනවා. මොකද කාදිනල්තුමාට අපිත් ගෞරවයක් තියෙනවා, අපිත් ආදරෙයි. එතුමා හොඳ නායකත්වයක් කතෝලික ජනතාවට ලබා දෙනවා. ඒක අපි හංගන්න ඕනේ, ඇත්ත කියන්න ඕන. මොකද ඒවා අපි කියන්න කුහක වෙන්න ඕනේ නැහනේ. එහෙමයි. මම ඉල්ලීමක් කළා. එතුමා හඳුන්වීමේදී කොළඹ අගරාධ ගුරු හිමිපාණෝ කියලා භාවිතා කරනවා. හිමිපාණෝ කියන වචනේ අපේ ශාසනික වචනය. මම කිව්වේ ඒක ඕනේ ඔබතුමාගේ බයිබලයේ හෝ කිතුණු දහමේ තිබෙන දේක් භාවිතයට ගන්න අපේ කිසි විරුද්ධත්වයක් නැහැ. මම වචනයකොත් හඳුන්වලා දුන්නා. උතුමානෝ කියන වචනේ ඔබතුමාට ගැලපෙනවා. මොකද මේ තක්කඩියන්ට මේ හොරුන්ට මේ උතුමානෝ කියලා දානවා. එතුමා හොඳ නායකත්වයක් ලබා දෙනවා කතෝලික ජනතාවට. ඉතින් මේ කියලා අද එතුමා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. කොළඹ අගරාධ ගුරු උතුමානෝ කියලා වෙනස් කරලා ඒ නාම. ඉතින් ඒ වගේ කාරණාවන් අපිට සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන්. බොහොම වැදගත්. ඒක පිළිගැනීම කියන්නේ කොච්චර ලොකු දෙයක්ද? ඉතින් මම ඊට පස්සේ මම එතුමාට අද මේ WhatsApp message මේ පණිවිඩයකුත් දැම්ම ස්තුති කරලා. එතකොට දැන් එතුමා මාත් අපිත් එක්ක හිතවත් කියලා කතෝලික ජනතාව වෙනුවෙන් අපි පෙනී හිටනවා කියලා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපි කතෝලික ජනතාවත් එක්ක පෙරටත් වඩා ලං වුණා කතෝලික ජනතාවට. බෞද්ධයෝ පෙරටත් වඩා කතෝලික ජනතාවට ලං වුණා. අපි එහෙමයි කියලා අර දකින්න වරද නොදැක්ක වගේ නරකයිනේ. යම් වරදක් දැක්කම ඒ වරද දුට්ටු තැනම පෙන්වලා දීම හෝ වරද නිවැරදි කිරීම මගේ ශබ්දකෝෂයේ තියෙන ක්‍රමයක. මගේ ක්‍රමය ඒකයි. ඉතින් මම දැන් ඒක වචනේ මම කැම කිව්වයි කියලා ඉතින් අන්තර්ජාලයේ මට පහර පිට පහර ගන්නවා, මට විවේචනය කරනවා, මට අපහාස කරනවා, මට අදාළම නැහැ ඒවා. මට අදාළම නැහැ. මගේ වැඩේ මගේ කාර්යය මම කරා. එතුමා නිහතමානී වෙලා එතුමා ඒක වරද නිවැරදි කරලා අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබුණා. මම හිතන්නේ අද ඊට පස්සේ දවාලේ නිවුස් වලට යනකොට මාධ්‍ය ආයතන වලින් ඒක නිවැරදි කිරීලා තිබුණේ නැහැ. මම ඊට පස්සේ මාධ්‍ය ආයතන වලට කතා කරා. අද රැයට ඒක නිවැරදි වේවි මම හිතන්නේ.
ඉතින් සතුටු වෙනවා. ඉතින් ඒ කාරණාව එකක් ඒ කාරණා මම කියන්නේ මේක සමාජයේ දෙහි තිබුණ ඒ යම් ප්‍රශ්න දේශපාලඥයන්ගේ අතට ගන්නට කලින් ඒ ආගමික ප්‍රශ්න ආගමික නායකයන්ට විසඳන්න දෙනවා නම් මම හිතනවා ගොඩක් දුරට ප්‍රශ්න විසඳ ගන්න හැකියාවක් තිබෙනවා. මේ ආගමික ප්‍රශ්න දේශපාලඥයෝ විසඳන්න ගියාට පස්සේ නැති ප්‍රශ්නයක් මේ රට තුළ ඇති වෙනවා. දේශපාලඥයාගේ අතට ඒ ආගමික ප්‍රශ්න ගන්න අරකයි. දේශපාලඥයාට ඒක හැන්ඩල් කරන්න, ඒක පාලනය කරන්න උන්ට තේරෙන්නේ නැහැ. මොකද එයාලට උන බලය විතර දේශපාලඥ මහත්තුෝ මේක රස්සාවක් නේ උන්ගේ. පාර්ලිමේන්තුවේ මැති ඇමතුරු වෙන රස්සාවක් කරනවද? උන්ගේ රස්සාව. මේක තට්ටු මානු ක්‍රමයට මේ බලයේ ඉන්න උන් බලයට ආවට පස්සේ මහත්තයා බලයේ ඉන්න උන් ආපහු ඒ පැත්තෙන් විපක්ෂේ ඉන්න උන් බලයට ආවට පස්සේ මුන්ගේ වැරදි වලට නීති ක්‍රියාත්මක කරන්නේත් නැහැ. ඉතින් මේක තට්ටු මාරු ක්‍රමයට දෙගොල්ලෝ බලය හුමාරු කර ගන්නවා. ඒ දෙගොල්ලෝ මොකද කරන්නේ? යාළුවෝනේ මුන් දෙගොල්ලෝ මේ රස්සාවන්නේ මේ කරන්නේ. බලන්නකො අවුරුදු 80යි 90 80යි 75යි මේ ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න වලපය ගොඩපය ඉන්න අප්පු හැමිලා ඉන්නවා. මම හිතන්නේ අපි ඉපදෙන්නට කලින් පාර්ලිමේන්තුව කියලා තියෙන්නේ. තාමත් පාර්ලිමේන්තුවේ. ඉතින් එහෙමනම් මහත්තයෝ මෙච්චර කාලයක් ඉඳන් රබ්බේ රට සුරුපුරයක් වෙන්න බෑ. මේ රට සිංගප්පූරුවක් කරලා තියෙන්න බෑ. මේ රට මැලේසියාවක් කරලා තියෙන්න බෑ. මහතිර මොහොමඩ් මැලේසියාව හැදුවා නම් මේ ඉන්න අප්පු හැමිලට ඒක හැකියාවක් නැද්ද? ඒ නිසා මෙතන තියෙන තක්කඩි දේශපාලනේ ඒ හොරකම ජඩකම ඒ තියෙන මේ වංචාව දූෂණය මෙන්න මේවා නිසාවෙන් තමයි මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන නිසා ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිතුමාගෙන් බලාපොරොත්තු වුණා මීට වඩා ලොකු වෙනසක්. ඇත්ත අපි කතා කරන්න බෑ. මීට වඩා ලොකු වෙනසක් බලාපොරොත්තු වුණා. ඉතින් එතුමා බලයට ආපු ගමන් කොවිඩ් වසන්ත කෙරෙහිදී මුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් එතුමා යම් මට්ටමකට හෝ මේක නිවැරදි කරායයි කියලා තවමත් අපිට පොඩි හෝ විශ්වාසයක් තිබෙනවා. ඉතින් අපි බලාගෙන ඉන්න උපේක්ෂා සහගතව අපේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච කාරණාවන් ඉටු කරાવી කියලා බලාගෙන ඉන්නවා. එහෙම නොදුනොත් මම ඉතින් පෙර කිව්වා වගේ පුටුවෙන් බස්සන්න මේ කසාවතට හයිය දිනෝ ඉත්තේ දැනගන්න ඕන කවුරු කවුරු. ඔව් අපේ හාමුදුරනේ. අපේ හාමුදුරුවෝ කියන වගේ උපේක්ෂාවෙන් බලාගෙන ඉඳිමු. මොකද්ද වෙන්නේ කියලා. අපි මේ රජය ගැන යම් විශ්වාසයක් තියාගෙන මේ රජයේ බලයට ගෙනාවේ. ඒකින්ද ඔබ වහන්සේ කියන වගේ අපි බලමු. ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිතුමා ඉදිරියේදී හෝ මේ දැක්ම නිවැරදි දැක්මක් කරයිද කියලා. ඒ වගේම අපේ හාමුදුරනේ අපි මේ මාර්ගය පොඩ්ඩක් වෙනස් කරලා අවසාන වශයෙන් මම තවත් කතාවකට යොමු වෙන්න කැමතියි. ඒ තමයි හාමුදුරනේ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මේ බුද්ධ දේශනාව පටන් ගත්ත යුගයේදී පවා මම අහලා නැහැ මට ගැටලුවක් තියෙනවා මේ. ඇත්තටම හැමදේම දැනෙන ගැටලුවක් තියෙනවා. ඒ තමයි අපේ හාමුදුරනේ බුදුන් වහන්සේ තමන්ගේ ධර්මයේ දේශනා කරන කාලයේදී මේ නිකාය ප්‍රශ්නයක් තිබුණාද? දැන් මේ නිකාය ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මේ නිකාය ප්‍රශ්නින්ද අපි දකිනවා මෙන්න මෙහෙම දෙයක්. එක දැන් ඔබ වහන්සේලා වගේ කෙලින් කටින් කතා කරන සංඝයා වහන්සේලාව කවුරුවක්වත් මැති ඇමති කෙනෙක්වත් බලන්න එන්නේ නැහැ. දෙයි හාමුදුරුවනේ අර නිකායන් වල ඉහළ නිකායන් කියලා ඉල්ල තියෙනවා. අපි දන්නවා උඩරට කිව්වම උඩරට රදල පෑන්තියත් නිකන් පහතරට මිනිස්සුන්ට ටිකක් ඉහළින් එන්නේ බෝරිච්චියත් ඇඳගෙන මිනිස්සු දැක්කම ටිකක් අමුතු ගහම්බීරත්වයක් දාගෙන උඩරට මිනිස්සු නිකන් හැසිරෙනවා. නමුත් ඔය උඩරට මිනිස්සුන්ට අපේ මිනිස්සු සංකේතය ගෙනත් දුන්නා විශේෂයක් වශයෙන් දලදා කරඬුව උඩරට තිබ්බා. ඕක පහතරට තියන්න තිබුණා. නමුත් ඒ කාලේ තිබිච්ච හේතු සාධක හින්දා දලදා වහන්සේ උඩරට තිබ්බා. නමුත් ඒ සියලු කාරණා කරන කොටගෙන ජනතාව පවා යම් යම් විදිහට හැසිරෙනවා. මානසික මට්ටම වෙනස්. උඩරට පහතරට කියන උඩරට කියනකොට බොහොම ගහම්බීර තත්ත්වයක් අපේ හාමුදුරනේ. ඒ වගේම මම දකිනවා අපේ හාමුදුරනේ නිකාය බෙහෙදය. මේ නිකාය හින්දා විවිධ මැති ඇමතිවරු පවා උපදෙස් ගන්න යන්නේ ප්‍රධාන තැන් වලට විතරයි. දෙයි හාමුදුරනේ මෙච්චර හොඳට උපදෙස් දෙන, මෙච්චර තර්කානුකූලව කතා කරන මේ වගේ බුද්ධිමත් හාමුදුරුවෝ ඉඳද්දි හොඳට පේනවා මේක සිද්ධ වෙන්නේ මෙහෙමයි කියලා. මෙලෝ හසරක් කතා කරන්නේ නැති සමහරක් අපේ හාමුදුරුවන්ට කතා කරගන්නත් බෑ. කතා කරගන්නත් බෑ. මම මේ අපහාසයක් කරනවා නෙමෙයි. අපි දකිනවා දෙයනේ පළතුරු වට්ටි පිටින් ගිහිල්ලා දීලා අනුශාසනා ගන්නවලු යහපත් මාර්ගයකට යමු වෙන ආණ්ඩුව යහපත් විදියට ගෙනියන්න කියලා උපදෙස් දෙනවලු. මේ අදයේ නෙමෙයි මේ හැම ආණ්ඩුවකම එන ජනාධිපතිවරු අගමැතිවරු හැමෝම මැති ඇමතිවරු ගිහිල්ලා හම්බ වෙන්නේ එක කොටසයි සංඝයා වහන්සේ. මොකද්ද මේ නිකාය ප්‍රශ්නේ? බුදුහාමුදුරුවෝ ඉන්නකොටවත් මේ නිකාය ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ඊට කලින්
ජනාධිපතිතුමා පිළිබඳව උපේක්ෂා සහගතව බලන් ඉන්නවා කියන කාරණාවට තව පුංචි කාරණාවක් ඉදිරිපත් කරන්න ඕන. මං කියවනේ මහත්තයෝ ණයත් නැහැ බයත් නැහැ කියලා. එහෙමයි අපේ අමතුරුනේ. ප්‍රධානම සාධකයේ තමයි ජනාධිපති ලේකම් වෙනස් වෙන්න ඕන. ජනාධිපති ලේකම් වෙනස් විය යුතුයි කියන මතය මහා සංඝරත්නයේ බහුතරයක් ඉන්නවා. ජනාධිපති ලේකම්තුමා වෙනස් වෙලා අලුත් ජනාධිපති ලේකම් කෙනෙක් ජනාධිපතිතුමා කඩිනමින් පත් කළොත් මේ රටේ දිශානතිය ගොඩක් වෙනස් වෙන ස්වභාවයක් අපිට පේනවා. අපිට සාමාන්‍ය ටිකක් දුර පේනවානේ දේශපාලන කරන වඩා. එතකොට ඒ වගේම බොහොම ඉක්මනින් කැබිනට් සංශෝධනයකුත් ඕන. කැබිනට් සංශෝධනයකුත් ආවොතින් මම හිතනවා ජනාධිපතිතුමාගේ අභිමානයන් සඵල කරගන්න පුළුවන් අලුත් ජනාධිපති ලේකම් කෙනෙකුත් පත් කරගත්තොත් ජනාධිපති ලේකම් නම් වෙනස් විය යුතුමයි. ආයි තරකයක් නැහැ. ආයි බි ණයත් නැහැ බයත් නැහැ. ඇති වෙන දේකුත් නැහැ. නැති වෙන දේ මොකද ගත්ත දේකුත් නැහැ. දන් ටිකක් වලදලා නැහැ. තාම ජනාධිපති ලේකම් කාර්යයෙන්වත් අගමැති කාර්යාලයෙන්වත් ගිහිල්ලා. ඉතින් ඒ නිසා වහාම ඒ කටයුත්ත සිදු කරොත් ජනාධිපතිතුමාට මම හිතන්නේ විශාල සහායක් වෙනවා මේ කටයුතු වලදී. ඉතින් දෙවෙනි කාරණාව ඔබතුමා ඇහුවා මේ නිකායේ ප්‍රශ්නේ. මගේ නම් අපේ නම් නිකායක් නෑ මහත්තයා අපිට දෙන එකම නිකාය තමයි බුද්ධ නිකාය. එහෙමයි අපේ බුදුහාමුදුරන්ගේ බුද්ධ නිකාය. තව පොඩි බාධා කිරීමක් කරන ඔන්න ඔය වචනේට මම ගරු කරනවා. මොකද හේතුව කාදින ඍතුමාන වහන්සේ තමයි නිර්දේශ කරලා තියෙන උතුමානන් කියන වචනය. ඒක අද පිළිඅරන් තියෙනවා කාදින ඍතුමාන. ඒ උතුමාන කාදින ෘතුමානන් පිළිඅරන් තියෙනවා. එතුමාගෙන් අහනවා ඔබ මේ කාදින ෘතුමානනි ඔබ මොන නිකායද මේ කාටද සහයෝගය දක්වන්නේ? මොන දේශපාලන? මම දේශපාලන පක්ෂයකට නෑ. මම ජේසුස් වහන්සේ වෙනුවෙන් විතරයි පෙනී සිටින්නේ කියලා. ඔබ වහන්සේත් එහෙමයි. මම පෙනී සිටින්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විතරයි. ආඩම්බරයි අපේ හැමදෙරේ කියන්නේ අපේ හැමදෙරේ. එතකොට මේක අපි උඩ බලාගෙන කියලා ගහ ගන්න ඕනේ. අපේ සංඝ මූලස්ථාන තියෙනවා. මූලස්ථාන වලදී අපි විවේචනය කරනවා කියලා කියන්නේ ඉතින් අපි අම්මා තාත්තා විවේචනය කරනවා හා සමානයිනේ. නමුත් මම ඉන්න මතේ තමයි මේ පන්සල් වල නැ කිසිම හාමුදුරුවෝ කෙනෙකුට දේශපාලඥයෝ පස්සේ යන්න උවමනාවක් නැහැ. නිවැරදි තීන්දුව තියෙන නිවැරදි වෙලාවට ගන්නවා නම් කිසිදු දේශපාලඥයෙක් පස්සේ යන්න ඕනේ නැහැ ආධාර ඉල්ලගෙන පන්සල් හදන්න. ඇයි හේතුව? අපේ සංඝ මූලස්ථානවල ඕනටත් වඩා ආදායම් තියෙනවා. ඒ ආදායම් නිසි ලෙස කළමනාකරණය කරලා දුප්පත් අහිංසක පන්සල් වලට සමතුලිතව සමසේ මේ ධනය බෙදා හරින ක්‍රමයක් හැදුවොත් මම හිතනවා අපේ දුප්පත් ගම්වල පන්සල් නිරායාසයෙන්ම සංවර්ධනය වෙනවා. සමහර හාමුදුරුවන්ට චෛත්‍ය හදාගන්න විදියක් නැහැ. දුප්පත් ගම්වල ඉන්නේ දේශපාලඥයා පස්සේ යනවා. සමහර පන්සල් වල ඉන්න හාමුදුරුවන්ට මේ බෝධි ප්‍රාකාරය බැඳ ගන්න විදිහක් නැහැ. අන්න අරුන්ගේ ආරමයේ මොනවද මේ උන් දෙන්නේ නම ප්‍රතිපාදන ඉල්ලගෙන ලියුම් අරගෙන දේශපාලඥයා පස්සේ යනවා. ඊළඟට සමහර හාමුදුරුවන්ට පුස්තකාලය හදාගන්න බෑ. සමහර පන්සල් වල උතුරු නැගෙනහිර ගියාට පස්සේ පුදුම හිතන පුදුම දුකක් ඇති වෙන්නේ. වැසිකිළියක් නැහැ හාමුදුරුවන්ට වැසිකිළියට යන්න. නාන්න වතුර ටිකක් නැහැ. ඒ තරම් දුක්ඛිත ජීවිතයක් අපේ හාමුදුරුවෝ ගත කරන මේ උතුරු නැගෙනහිර පළාත්වල, ඒ වගේම විශේෂ උතුරු මැද පළාතේ, ඊළඟට ඌව පළාතේ මේ දුෂ්කර ගම්මානවල හාමුදුරුවෝ. ඉතින් අපිට අවැසි කරන්න පුළුවන් විදිහට අපිට කරන අපිට උද්බෝධාරල වෙනවනේ. ඉතින් අපිට එහෙම මේ දැන් මේ ඉන්න පන්සල මං ඉන්න පන්සලට පොල් ගහක්වත් නැහැ මහත්තයෝ. දැන් කාන්තාරයක් වගේනේ පේනවනේ. එතකොට මම කියන්නේ මේ සංඝ මූලස්ථානට විශේෂයෙන්ම විශාල ධනස්කන්ධයක් ලැබෙන මූලස්ථානවලට ඒ ලැබෙන ධනෙ නිසි කළමනාකාරීත්වයකින් යුක්තව යාන්ත්‍රණයක් හැදුවොත් දුප්පත් පන්සල් වලට ඒ ධනෙ ඒක ගලාගෙන යන යාන්ත්‍රණයක් හැදුවොත් මීට වඩා මේ ශාසනය සුභවාදී පැත්තකට තල්ලු කරන්න පුළුවන්. අවාසනාවකට එහෙම යාන්ත්‍රණයක් හැදෙන්නේ නැහැ. ඔබතුමා කිව්වා වගේ සුද්ධ දීපු කොහෙද තියෙන මේ නිකායවල වලට සුද්ධ විසින් මේක මේ වර්තමාන මහානායකයන්ලට බැලලා වැඩක් නැහැ. මේක අපිව මේ සුද්ධ අපිව මේ ශාසනය 4ට 5ට කැඩුවා. නිකායවල වලට කැඩුවා. මොකද මට මතක නැහැ කවුද ආණ්ඩුකාරවරයෙක් එංගලත් රජුට ලියුමක් යවනවා හිස මුඩු කරගත්තේ කහපාට රෙද්දක් ඇඳගත්ත යකු වගේ જાතියක් ඉන්නවා. මුන් මේ නූල අල්ලගෙන මොනවද මේ ජප කරනවා ඉවරයක් නැහැ. මේක කරන තාක්කල්
මේ රට අල්ලන්න බෑ කියලා. එතකොට මුන් දන්නවා මේ සිවුරත් එක්ක ගමේ ඉන්න මිනිස්සු එකතු වෙලා ඉන්න හාමුදුරුවොත් එක්ක එකතු වෙලා ඉන්න ගමේ පන්සලත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ නිසා මේ සමාජයේ බෙදෙන වාසයේම මේ සමාජයේ බෙදුව පක්ෂ දේශපාලනයෙන් සුද්ධ යනකොට ඊට පස්සේ මේ බුදුහාමුදුරුවෝ හඳුන්වලා දීපු නැති නිකායල් වලට මේ ශාසනය බෙදුවා. ඒ බෙදුව බිදිල්ලන තාම අපිට මේ ජීර්ණය කරගන්න බැරි වෙලා ඉන්නේ. එහෙමයි. මේක තාම එකතු කරගන්න බැරි වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබතුමා මතු කරපු මාතෘකාව හොඳයි. හැබැයි ඉතින් ඒ පිළිබඳ එතනින් එහාට විවේචනයක් කරන්න මම කැමති නැහැ. කතා සාකච්ඡා කරන්න. මොකද හේතුව එහෙම වුණොත් අපි අර සංඝ මූලස්ථාන වලට අගෞරවයක් වෙනවා. මොකද අපේ සංඝ මූලස්ථාන අපි ගෞරව කරන්නේ අපේ අම්මා තාත්තා හා සමානව. හැබැයි මම ඉන්නවා මේ සංඝ මූලස්ථාන වලට හෝ වේවා මේ සුප්‍රසිද්ධ විහාරස්ථාන වලට යම් ධනයක් ලැබෙනවා නම් ආදායම් තිබෙනවා නම් වතු පිටු වලින් ආදායම් ලැබෙනවා නම් ඒ ධනය නිසි කළමනාකරණය කරලා යාන්ත්‍රණයක් කරහා දුප්පත් පන්සල් වලට ලැබෙන යාන්ත්‍රණ ක්‍රමවේදයක් හැදුවොත් මීට වඩා මේ ශාසනය සුන්දර වෙනවා ලස්සන වෙනවා මේ පන්සල් ටික නඩත්තු කරන්න පුළුවන් පන්සල් වල ඉන්න හාමුදුරුවන්ට තක්කඩි දේශපාලඥයෝ පස්සේ යාමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ අවසරයි අපේ හාමුදුරනේ මට සමා වෙන්න ඕනද දහස් වාරයක් මම ඒ විදිහේ ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් ඇසුවට. නමුත් හිතට පොඩි සහනයක් දැනුණා ඔබ වහන්සේ දීපු උත්තරය ගැන මට. ඒ උත්තරය මට උපරිමයෙන් ප්‍රමාණවත් කියලා මම හිතනවා. මට විතරක් නෙවෙයි මුළු මහත් වූ මහ ජනතාවටත් ඒ ප්‍රමාණවත් කියලා හිතනවා. අසන්නට බැරුව කටවල් වල විලංගුලා අගුල්ලා සිටි සියලු දෙනාටම මේ උත්තරය යම් තාක් වූ මානසික සහනයක් කියලා මම හිතනවා. ඒ වගේම ශාසනයට සහ ඉහළ සංඝයා වහන්සේලාට ඔබ වහන්සේ කෙරෙහි ඇති ගෞරවය නැවත නැවත ඔබ වහන්සේ ඒ අවස්ථාවේදීත් මා මේ සාකච්ඡාවේදීත් මොහොතින් මොහොත ගෙනහැර දැක්වුවා. ඒකින්ද මාගේ මේ අසරණකමට ඒ කියන්නේ නොදන්නාකමට නොදන්න දෙයක් දැනගැනීම වෙනුවෙන් ඇසූ ප්‍රශ්නෙට ඔබ වහන්සේ කෙරෙහි කිසිම අයෙකු වෛරයක් හෝ වෙනත් අදහසක් හිතේ පහළ වෙන්නේ නැහැ. ඔබ වහන්සේකට සර්ව සාධාරණ උත්තරයක් දුන්න සියලු දෙනාටම යහපතක් ඉෂ්ට සිද්ධ වෙන්නේ කියලා අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ වහන්සේ වගේ ඇත්තටම මිනිසුන් ගැන හිතන සමාජය ගැන හිතන මං කිව්වා වගේ පෙර අපි නොදුටු ඒ සිංහල ජාතිය වෙනුවෙන් කැක්කුමෙන් ලේ කැක්කුම ගත්ත අපේ හාමුදුරුවෝ හිටියයි කියලා අපි පොතපතේ දැකලා තියෙනවා. ඒ දැක්ක හාමුදුරුවෝ අපේ දැසින් මේ කාලේදී දකින්නමයි කියන්නේ අර කතාවක් තියෙනවා බුදුන් දැක නිවන් දැකීමට ඇත්නම් එය තමයි ජීවිතේ ලබන්නා උතුම් පින කියලා. ඒක නිසා අපේ හාමුදුරනේ ඔබ වහන්සේගෙන් මේ ලද දැනුම මේ ලද වචන ටික මේ මොලේ සිසාරා යනවා. මං හිතන්නේ මේ ගුරුලා ප්‍රොඩක්ෂන් ආයතනයෙන් ඉදිරිපත් කරන මේ වීඩියෝ දැකලා සියලු දෙනාම සතුටට අමන්දානන්දයටපත් වේවි. ඔබ වහන්සේ අපිත් එක්ක ගත කරා වූ මේ මොහොත ඇත්තටම සියලු ශ්‍රී ලංකා වාසීන්ට තප්පරයක් දෙන්න අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක මම දන්නේ කොපමණ පිළිසන්න ආරම්භනවද කියලා. අපිට අපිව විවේචනය කරන අපිව උපහාසයට ලක් කරන අපිට මඩ ගහන අවලාද අපහාස කරන හැම දිනාටම කියන්න තියෙන්නේ තුන් හිතකවත් වෛරයක් ඇත්තේ නැහැ තරහාවක් ඇත්තේ නැහැ. වාඩියපොළ සුමංගල හාමුදුරුවෝ ඉංග්‍රීසි කොඩිය බිම දාලා සිංහ කොඩිය ඔසවපු වෙලාවේ අභීත සිංහනාද කරපු වෙලාවේ මේ පිස්සෙක් මේක වරන් ගිහලා හිර කරන්නයි කියලා එදා ඉඳපු නායක හාමුදුරුවෝත් කියලා තිනවා සමාජයත් කියලා දෙනවා. අන්තිමට උන්වහන්සේ අපවත් වෙනකම්ම සිරබත් වෙලඳුවේ යාපනයේ බන්ධනාගාරේ. උන්වහන්සේ අපවත් වුණේ යාපනයේ බන්ධනාගාරේ. වාරීපුර සුමංගල හාමුදුරුවෝ. හැබැයි අදටත් වාරීපුර සුමංගල හාමුදුරුවෝ ජාතික වීරයෙක්. ඒ බැනපු උදවිය ගැන අද කතාවක් නැහැ. අපිට වාරීපුර සුමංගල හාමුදුරුවෝ කෙනෙක් වෙන්න බෑ. ඒක වෙනම කතාවක්. හැබැයි මේ මහ පොළොවේ වෙන යථාර්ථයේ ඇති සැටියෙන් දකලා ඒක මේ සමාජ දෙහි දැනුවත් කිරීම වෙනුවෙන් පමණයි අපි මේ කරන්නේ. තව කෙනෙක් හිංසාවට පීඩාවට ලක් කරන්නවත්, තව කෙනෙක් උපහාසයට ලක් කරන්නවත්, තව කෙනෙක් අපහසුතාවයට පත් කරන්නවත් නෙමෙයි අපේ අරමුණ. වරදක් වෙනවා නම් වරද නිවැරදි කිරීමත්, මේ ජාතිය, මේ ශාසනය ආරක්ෂා කිරීමත් අපේ බාරදොර වගකීම. දේශපාලන නායකයෝ තේරීමේදී යම් තීන්දුවක් ගත්තට කඩේ යන්නේ බුදුහාමුදුරන්ට විතරයි කියන එක මතක් කරන්න ඕන. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ පිළිගත්තත් නැතත් මේ ටිකත් මමත් අවසාන වශයෙන් කියන්න ඕන.
වර්තමානයේදී මා දකින වාරියපොළ සුමංගල හාමුදුරන් ඔබයි. මා විතරක් නෙමේ මේ වීඩියෝ බලන සියලු දෙනා ඔබ එය සාක්ෂාත් කරනු ඇත. එසේනම් හාමුදුරනේ කෙවී ගිය කාලය ඊටමත් සුන්දර වගේම දැනුම් සම්භාරයක් එකතු කරගත්තා වූ කාලයක්. ඔබ වහන්සේට අර කියන බෞද්ධයෙක් විදියට දන නමා හිස නමා මා මේ මොහොතේදී ඇත්තටම මම ඒක හදවතින්ම ඔබ වහන්සේට වන්දනා කරනවා අපේ හාමුදුරනේ. පුණ්‍යවංග සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. කුඩා පොළ වගේ විරුහා මුදුරුවරු අදත් අප අතර හිඳමේ ලෙස කියති. රට කන උඹ වනසා රට දැය රැකුම තමයි අපේ අද දවසේ මහානකම.